වස්සාන ධර්ම දේශනා මෙන්න මේ ಗುಣ ටික අපේ ජීවිතයට එකතු කරගත්තොත් මොන ಗುಣ ටිකද? සීල සම්පන්නෝ හෝති සිල්වත් බව, ඉන්ද්‍රියේසු ගුත්තද්දාරෝ හෝති ඉන්ද්‍රිය සංවර බව, භෝජනේ මත්ඤ්ඤු හෝති පමණ දන ආහාර ගැනීම, ජාගරියං අනුයුක්තෝ හෝති නිදි වර්ජිතව භාවනා කිරීම. මෙන්න මෙසේ කටයුතු කරනවා නම් නිර්වාණය නම් වූ උතුම් ඉලක්කයට අපට ගමන් කරන්න පුළුවන් වේවි. ඒ නිසා පින්වතුනි අපි කවුරුත් උත්සාහ කරන්න ඕන නිවන නම් අපේ අපේක්ෂාව බලාපොරොත්තු මෙන්න මේ අපරිහානීය කරුණු අපේ ජීවිතයට එකතු කරගනිමින් වඩාත් ශක්ති සම්පන්නව මේ ජීවිතය ගොඩනගාගෙන ගුණධර්මයෙන් අනූන ජීවිතයක් ගොඩනගා ගනිමින් කටයුතු කරන්නට ඔබට ධෛර්යය, ශක්තිය, වාසනාව උදා වේවායි මා ප්‍රාර්ථනා කරමි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ බොරලැස්ගමුවේ පදිංචි G.A. ගුණවර්ධන මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ අරමුණ වන්නේ පරලෝ සැපත් දයාපර දෙමාපියන් වන දුන් බස්තියෙන් අබේසිංහ ගුණවර්ධන පියාණන්ට සහ ඇලිස් නෝනා රුවන්පතිරණ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමේ පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුහි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු අබබ්බෝ පරිහානාය නිපානස්සේව සම්තිකේති. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්මදේශනාමය පින්කමෙන් අපි ඔබට වටහා දීමට බලාපොරොත්තු වෙන ධර්ම කරුණු රාශියක්. අද අප තෝරාගත් සූත්‍ර දේශනාව අංගුත්තර නිකායට අයත් අපරිහානීය සූත්‍ර දේශනාවයි. කුමක්ද සූත්‍ර දේශනාව? අපරිහානීය සූත්‍ර දේශනාව. මේ තුලින් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේ කෙනෙකු තුල පරිහානිකර ලක්ෂණ මතු නොවි පරිහානියෙන් වැළකීලා කොහොමද තමා තුල කුසලතාවන් වර්ධනය කරගෙන නිවනට සමීප වෙන්නේ කියලා. ඒ නිසා මේ පරිහානිකර කරුණු වලින් වැළකිය යුතු ආකාරය, ඒ කරුණු මොනවාද යන්නත් පෙන්වා දෙන අතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිස තුල ගොඩනගාගත යුතු කරුණු මොනවාද යන්න පිළිබඳවත් මෙහිදී විස්තර කරලා තියෙනවා. මෙහිදී පැහැදිලි කරනවා පින්වතුනි, චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු. භික්ෂුව විසින් ධර්මතා 4ක්
තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්නව නම් අන්න එවැන්නෙකු අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේ. පරිහානියටපත් නොවී ක්‍රමයෙන් නිවනට සමීප වන බව. මේ අපරිහානීය කරුණු පිළිබඳව දේශනා කරන තැන බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ පිරිහීමට බලපාන ප්‍රධානතම කරුණක් වශයෙන් ප්‍රමාදය. ප්‍රමාදය යම් කෙනෙකුගේ ජීවිතය තුළ පවතීද එවැන්නෙකු ගිහි වේවා පැවිදි වේවා වහවහ පරිහානියට පිරිහීමට පත්වෙන බවයි දේශනාවේ සඳහන් වෙන්නේ. අප්පමාද රතෝ බික්ඛු පමාදේ බයදස්සිවා අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේ. මේ තුලිනුත් අවධාරණය කරනවා අප්‍රමාදී ඇලී යම් භික්ෂුවක් වාසය කරනවාද ප්‍රමාදයේ බය දකිනවාද එවැන්නෙකු පරිහානියටපත් වෙන්නේ නැතුව ඊතා ඉක්මනින් නිවනට ගමන් කරන බවයි මින් කියවෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ විවිධ අවස්ථාවන් වලදී විවිධ තැන්වල අප්‍රමාදය කියන එක දැඩිව අවධාරණය කරලා තියෙනවා. සමස්ත බුදු දහමම ගත් කල කැටි කොට එක්කොට මේ දහම තුලම තියෙන්නේ අප්‍රමාදීව කටයුතු කිරීමේ ඇති වැදගත්කමයි. අපේ ලෞකික අපේක්ෂාවන් වේවා ලෝකෝත්තර අපේක්ෂාවන් වේවා දරුවෙකුගේ අධ්‍යාපන කටයුතු වේවා තමාගේ රැකියා කටයුතු වේවා කරනු ලබන කර්මාන්ත ව්‍යාපාර වේවා එසේ නොවන්නේ නම් තම ආධ්‍යාත්මික සංවර්ධනයට බලපාන භාවනාවක් වේවා මේ සියල්ල අප්‍රමාදීව කළ යුතුය. මේවායි යමෙකු ප්‍රමාද වන්නේ නම් ලෞකික ජීවිතයත් පිරිහෙන අතර ආධ්‍යාත්මික ලෝකෝත්තර ජීවිතයත් පරිහානියටපත් වෙනවා. එහෙනම් කොච්චර වැදගත්ද අප්‍රමාදය. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. අප්‍රමාදය හේතු වෙන්නේ නිවනටයි. ප්‍රමාදය හේතු වන්නේ මරණයටයි. අප්පමත්තා නමියන්ති අප්‍රමාද වූ නොමෙරිති. යේ පමත්තා යතාමත. ප්‍රමාද වූ අය නොමලත් මලා වගේ තමයි. එහෙනම් අප්‍රමාදී බව යම් තැනක පවතින්නේද අන්න එතන පිරිහීමක් නැතුව දියුණුවක්මයි ඇති වෙන්නේ කියලයි බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයා අමතමින් කුසලස්ස උපසම්පදා කුසල් වඩන්න අප්‍රමාදීව කියලා ලෝකයට අවවාදයක් කළා. අවුරුදු 45ක් මුළුල්ලේ ධර්මයේ දේශනා කළ උන්වහන්සේ ලෝකයාගේ හිත වැඩ පිණිස අවසානයේ අවුරුදු 80ක් පිරිනිවන් පාන්නට ආසන්නයි. පිරිනිවන් මංචකයේ ඉඳගෙනත් ලෝකයා ඇමතුවේ කොහොමද? හන්දදානි භික්කවේ ආමන්තයාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි මම ඔබ අමතනවා. මේ ලෝකයේ සියලු සංස්කාරයන් නැසෙන සොළුයි. මොනෝද සංස්කාර කියන්නේ? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල්. හේතු ප්‍රත්‍යයන්ගෙන් යමක් ලෝකයේ හටගනීද ඒ සියල්ල සංඛාර කියලා හඳුන්වනවා. ඒ සංඛාරවල ස්වභාවය මොකද්ද? අනිච්චවත සංඛාරා. සියලු සංස්කාර අනිත්‍යයි, වෙනස් වෙනසලු. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර වෙනස් වෙනවා, අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා අප්‍රමාදේන අප්‍රමාදීව කුසල් වඩන්ඩ
ඒක තමයි බුද්ධ දේශනාව. ඒ නිසා පින්වතුනි මේ කුසල් වැඩිම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මධ්‍යම ප්‍රතිපදාව තුල සිටීමේ මේ අන්තවාදයට නැඹුරු වෙන්නේ නැතුව අත්තකිලමතාණු යෝගයට හෝ කාමසුකල්ලිකාණු යෝගයට නැඹුරු වෙන්නේ නැතුව අප්‍රමාදීව කටයුතු කරන්න මැදපිළිවෙතින්. අන්න බලන්න පරිහානිය වළක්වන්න තියෙන ප්‍රධාන කරුණ. මොකද්ද? අප්‍රමාදී බව. මේ අප්‍රමාදී බව ගොඩනගා ගන්නට අවශ්‍ය කරනවා තවත් කරුණු තුනක්. මොනවද? මනා සිහිය, මනා වීර්ය හා මනා ප්‍රඥාව. එතකොට අප්‍රමාදී බව ජීවිතයට එකතු කරගන්න ඕන අවසිහියෙන් නෙවෙයි. අනවශ්‍ය දෙයට අප්‍රමාදී වෙලා වැඩක් නැහැ. අවශ්‍ය දෙයටයි අප්‍රමාදී වෙන්න ඕන. ඒ නිසා මනා ලෙස සිහිය පිහිටුවා ගන්න ඕනේ ඒ සඳහා. දෙවැන්න අප්‍රමාදී බව ගොඩනගා ගන්න බැහැ අලසකමින්, කම්මැලිකමින්, උදාසීනකමින්, නිද්‍රාශීලීකමින්. ඒ සඳහා අවශ්‍යයි වීරිය, නොපසුබස්නා බව. තුන්වෙනි කාරණේ තමයි ප්‍රඥාව. ප්‍රඥාවකින් තොරව, අවබෝධයකින් තොරව මේ අප්‍රමාදීව කුසල් වඩන්න බෑ. ඒ නිසා මේ කාරණා තුන අතිශය වැදගත් වෙනවා පින්වතුනි. නොපිරිහුණු ජීවිතයක් ගොඩනගා ගන්න. භික්ෂූන් අමතා මේ දේශනාව කළත් මේ දේශනාව සමස්ත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසටම ගැලපෙන දේශනාවක්. ඒ නිසා කෙනෙකු තුල අප්‍රමාදී බව ගොඩනගා ගන්න චතුහි භික්කවේ ධම්මේ කාරණා හතරක් අන්තර්ගත වෙන්න ඕන. කතමේ චතුහි, කවර කරුණු හතරකින්ද භික්ෂුව යුක්ත වෙන්න ඕන නොපිරිහුණු ජීවිතයක් ගොඩනගා ගන්න? ඒ කරුණු හතර අතරෙහි තියෙනවා පළවෙනි එක සීල සම්පන්නෝ හෝති. දෙක ඉන්ද්‍රියේසු ගුත්තද්දාරෝ හෝති. තුන භෝජනේ මත්තඤ්ඤු හෝති. හතර ජාගරියං අනුයුක්තෝ හෝති. මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත විය යුතුයි. ඒක තමයි මෙහිදී පැහැදිලි කරන්නේ. සීල සම්පන්නෝ හෝති කියලා කියන්නේ සිල්වත් භාවය, සීලෙන් යුක්ත වීම. අපි දන්නවා බෞද්ධ ජීවිතයක පදනම සීලයයි. සීල සමාධි ප්‍රඥා තමයි මේ ජීවිතය තුල තියෙන්නේ. අපිට ආධ්‍යාත්මික ගමන ඉදිරියට ගෙනියන්න නම් අත්‍යවශ්‍ය වෙනවා මේ අනුපූර්ව ප්‍රතිපදාව. සීල සමාධි ප්‍රඥා. එහෙනම් සීලයෙන් යුක්ත වීම අවශ්‍යයි. මේ සීලය ගත්තාම සීලය සම්පූර්ණ කරන්න එය ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙන්න ඕන. පුද්ගලයා භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසක උපාසිකාවක් වේවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙන්න ඕන. දෙක යහපත් ආචාර සමාචාර ගති වලින් යුක්ත වෙන්න ඕන. තුන කුඩා වරදේ පවා බය දකිමින් වාසය කරන්නට තමා පෙළඹෙන්න ඕන. හතර තමන් සමාදන් වූ සිල්පද කඩ නොවි සුපරීක්ෂාකාරීව හොඳින් ආරක්ෂා කරගන්න ඕන. ඔන්න සිල්වත් භාවය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන දේ. දැන් මෙතන පින්නතුනි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ නිවන අරමුණු කරගත්ත සීලයයි. අපි දන්නෝ බුදුදහමේ සීලය ගත්තත්, සමාධිය ගත්තත්, ප්‍රඥාව ගත්තත් නිවන අරමුණු කරගෙන, නිවන පදනම් කරගෙන තමයි මේ අනුපූර්ව ප්‍රතිපදාව සකස් වෙලා තියෙන්නේ. ලෞකික ජීවිතයක් පුද්ගලයාට තියෙන එක ඇත්ත. ඒ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න ඕන. නමුත් අවසාන ඉලක්කය වෙන්න ඕන මොකද්ද? නිර්වාණයයි.
මොකද කොයිතරම් කෙනෙක් සැපවින්දා වගේ පෙනුනාට පින්වතුනි අපට සැප කියලා අපි ළඟා කරගන්න දේවල් తాවකාලිකයි. ඒ දුකකින් කෙලවර වෙනවා. අන්න එහෙනම් පින්වතුනි නිර්වාණය නම් වූ නොවෙනස් උත්තරීතර සැපය ළඟා කර ගැනීම සඳහායි අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ සඳහා සීලය මූලික පියවර හැටියට අත්‍යවශ්‍යයි. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ගත්තාම ගිහි පැවිදි වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ගිහි පින්වතුන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හැටියට දෛනික ජීවිතය තුළ නිති පන්සිල් ආරක්ෂා කිරීමත් පොහොය දවසට පොහොය අෂ්ටාංග සීලය එහෙම නැත්නම් නවාංග සීලය එහෙමත් නැත්නම් දස සීලය ආරක්ෂා කිරීමත් කළ යුතුයි. ඒ ගිහි ජනතාව. එතකොට එතන තියෙන්නේ නිවනයි අරමුණ. දෛනික ජීවිතයේ සුඛී සුවපත් කරගන්නවා. සමාජයට යහපතක් සැලසෙනවා. ඒක ඇත්ත. නමුත් සීලයේ අවසානයට යනකොට මුලින් කය වචනය සංවර කරගත්තා. ඊට පස්සේ හිත සංවර කරනවා. සංවරණ කරන හිත තුළ ගොඩනගා ගන්නවා කුසලතා සමුදායක්. මේ කුසලතා ගොඩනගා ගන්නේ මනස තුළ, හිත තුළයි. හිත තුළ ඇතිවන කුසල සම්පත්තිය නිසා තමයි අපට නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. කුසල ශක්තිය නොමැතිව අපට මේ ගමන යන්න බෑ. ඒ නිසා කුසල අත්‍යවශ්‍යයි. පැවිදි පිරිස ගත්තොත් සාමණේර භික්ෂූන් වහන්සේලා හා උපසපන් භික්ෂූන් කියලා කොටස් දෙකක් ඉන්නවා. සාමණේර භික්ෂූන් වහන්සේලා සාමණේර දස සීලය ආරක්ෂා කළ යුතු අතර උපසපන් භික්ෂුව උපසම්පදා සීලය ආරක්ෂා කරන්න ඕන. විශේෂයෙන් භික්ෂුව සතර සංවර සීලයට මූලිකත්වය දෙමින් කටයුතු කරන්න අවශ්‍යයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. මෙන්න මේ සිල්වත් බව තමා තුල ගොඩනගා ගත්තොත් පින්වතුනි මේ පැහැදිලිවම මෙය නිවන අරමුණු කරගත් ප්‍රතිපත්ති සමුදායක් බව ඔබට හොඳින් වැටහෙවි. ඊළඟට බලන්න යහපත් ආචාර සමාචාර ගති පැවතුම් වලින් දැන් සීලයට අවශ්‍ය කරන දෙයක් තමයි යහපත් ඒවත් නිවැරදි ආචාර සමාචාර හැසිරීම. එහා මෙහා ගමන් කරනකොට, කතා බහ කරනකොට, ඇවතුම් පැවතුම් ක්‍රියාත්මක කරනකොට ආචාර සමාචාර කල යුත්ත නොකල යුත්ත වටහාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අප තුල සැබෑ සීලවන්ත භාවයක් ගොඩනගා ගන්න බෑ. අපි දන්නවා අපේ හිත හැම වෙලාවෙම නොයෙක් ක්ලේශයන්ගෙන් කිලිටි වෙන ස්වභාවයකුයි තියෙන්නේ. හැම මොහොතේම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි අරමුණු ගන්න පාදක කරගන්න. ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, ශරීරයෙන් පහස. මෙන්න මේ බාහිර ලෝකයේ ග්‍රහණය කරගනිමින් මේ ඉන්ද්‍රියන්ගේ කටයුතු කරනකොට අප තුල, අපේ සිත තුල විවිධ පාපී චේතනාවන් නැති වෙනවා. ඒ නිසා වරද කුඩාය කියලා ඒ වැරදි කරන්න නොව කුඩා වරද පවා වරදසේ දකිමින්, එහි බිය දකිමින් ඒ වරදින් ඈත් වෙන්නට, කායික වාචසික වැරදි වලින් ඈත් වන්නට කටයුතු කරන්නේ නම් අන්න ඒ භික්ෂුව වේවා, භික්ෂුණිය වේවා, උපාසක උපාසිකාව වේවා ඊටම ඉහළ සීලවන්තයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමා සමාදන් වුණේ පංචශීලයේද, අෂ්ටාංග සීලයේද,
ආජීවාෂ්ටමක සීලයද? එහෙමත් නැත්නම් දස සීලයද? සාමණේර දස සීලයද භික්ෂූන් වහන්සේලා? උපසම්පදා සීලයද උපසපන් භික්ෂූන් වහන්සේලා? මේ හැම මොහොතකම මා සමාදන් වූ සීලය කඩ වුණාද? එහෙම නැත්නම් එයට යම් බාධාවක් වුණාද? මෙන්න මේ පිළිබඳව සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එසේ කටයුතු කරන්නේ නම් තමයි මේ පින්වතුනි සැබෑ සීලවන්තයෙක් බවට පත්වීමේ හැකියාව ලැබේ. එනම් බලන්න සීලවන්ත භාවය නොපිරිහෙන පළමු ලක්ෂණය හැටියට සඳහන් කරන්න පුළුවන්. මේ සියල්ල තුලම අප්‍රමාදය තියෙන්න ඕන. නමුත් මේ කරුණු අතරේ සීලවන්ත භාවය පිරිහෙන්නේ නැති ජීවිතයක් ගොඩනගා ගැනීමට අත්‍යවශ්‍යයි. දෙවැන්න ඉන්ද්‍රිය සංවරයයි. මා මුලින්ම මතක් කළා අපි තුල තියෙනවා පින්වතුනි ඇස කන නාසය දිව ශරීරය නම් වූ ඉඳුරන් පහක්. මනසත් ගත්තාම ඉඳුරන් හයක් වෙනවා. දැන් මේ ඉඳුරන් අපට ලැබිලා තියෙන්නේ අපේ ජීවිතය පවත්වාගෙන යන්න. එහෙම නැතුව වැරදි අකටයුතුකම් කරන්න නෙවෙයි. ඒ වුණත් පින්වතුනි බලන්න මේ ලැබිච්ච ඉඳුරන් සෑම මොහොතකම ක්‍රියාත්මක වෙන්නේ අර බාහිර ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ග්‍රහණය කරගෙන අන්න ඒ තුලින් ගන්නා අරමුණ එයින් පහසක් ස්පර්ශයක් ලබලා ඒ තුල රාග, ද්වේෂ, මෝහ ඇති වෙන්න තමයි හැමතිස්සෙම ඉඩකඩක් තියෙන්නේ. නිදැල්ලේ මේ ඉදුරන්ට හැසිරෙන්න අපි ඉඩ දුන්නොත් අනිවාර්යෙන්ම පින්වතුනි මේවා පාලනයකින් තොර නම් මේ ඉන්ද්‍රිය හික්මීමකින් තොර නම් මේ ඉන්ද්‍රිය සංවරයකින් තොර නම් හිතු විදියට ඒවා ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් පුද්ගලයාගේ ඉඳුරන් මුල් කරගෙන බාහිර ලෝකයේ කාම වස්තු ග්‍රහණය කරගෙන හිත තුල ඇතිවන්නේ වැරදි, අකටයුතු, අධැහැමි, අසාධාරණ ආත්මාර්ථකාමී චේතනා. පුද්ගලයා හැම වෙලාවෙම තමා කියන මේ ආත්ම සංකල්පයට දැඩි කැමැත්තක් තියෙනවා. ප්‍රායෝගික සම්මුති ලෝකයේ තුල මම හිටියට කමක් නැහැ. එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. ඒ උනත් පින්තුනි මේ පරමාර්ථ ලෝකය දකින්න තමයි අපි උත්සාහ කරන්න ඕන. මේ පරමාර්ථ ලෝකය දකින්න සම්මුතියෙන් අපි හාට යන්න ඕන. ඒ සම්මුතිය ප්‍රතික්ෂේප කරලා නෙවෙයි. සම්මුතිය තුල ඉඳගෙනම පරමාර්ථ ලෝකයට යන්න ඇත්ත ඇති සැටියෙන් දැකීමේ මේ தත්ත්වය අපි අවබෝධ කරගන්නවා. එහෙනම් අප සිහියෙන් කල්පනාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් තම ඉරියව් මෙහෙයවත්තේ තමන්ට හැකියාවක් ලැබේවි ඉඳුරන් පාලනයකට නතු කරන්න. ඉඳුරන් අසංවරව හැසිරෙන්නට ඉඩ නොදී. මේකෙන් කියන්නේ ඇස් දෙක වහගෙන කන් දෙක අගුල් දාගෙන කෑම කන්න නැතුව ගඳ සුවඳ බලන්න නැතුව ඉන්න කියන එක නෙවෙයි. එහෙමනම් ඉස්සෙල්ලාම නිවන් දකින්න ඕන ඒ වගේ අන්ධ වූ විහිරි වූ අයයි. නමුත්
ඒ අන්ධ වෙලා තියෙන්නේ, බිහිරි වෙලා තියෙන්නේ, අංග විකල වෙලා තියෙන්නේ සංසාරී යම් යම් විවිධ අකටයුතු නොපනත්කම් කරපු නිසා. ඒ නිසා ඒ පිළිබඳව අවබෝධයෙන් ඉදිරියෙත් අපට සසරක් තියෙනවා. මේ සසර අඩුපාඩු විරහිත තැනකට යන්න නම් අපි හැම වෙලාවෙම අර වැරදි පාප කර්ම අකුසල කර්ම නොකර හැම වෙලාවෙම කුසල කර්ම පුණ්‍ය කර්ම කරමින් ජීවිතය පිනෙන් පොහොසත් තැනකට ගේන්න ඕන. එතකොට පින්නතුනි මේ ඉඳුරන් අයාලේ යන්නට ඉඩ දුන්නොත් ඒ තුල ඇතිවන්නේ අධික රාගය, ද්වේෂය හා මෝහයයි. මේ චේතනා නිසා Tamanට සිද්ධ වෙන්නේ ජීවිතේට වැඩක් නෙවෙයි අවඩක්. යහපතක් නෙවෙයි අයහපතක්. කුසලයක් නෙවෙයි අකුසලයක්. පිනක් නෙවෙයි පවක්. මේකට අපි ඉඩ දෙනවාද? අවබෝධයෙන් බුද්ධිමත්ව දුරදක්නා නුවණින් යුක්තව කටයුතු සිද්ධ කරලා අපේ ජීවිතේ ගොඩනගා ගන්නවාද? හොඳ සිතුවිලි වලින්, යහපත් චේතනා වලින්, යහපත් ක්‍රියාකාරකම් වලින්, යහපත් වචන වලින් අපේ ජීවිතය ගන්නවාද? සරසා ගන්නවාද කියලා තීරණය කරන්න ඕන ඔබයි. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය අපට තිබුණොත් අපි තුල ඇතිවෙන මේ ලෝභ දේශ මොහ වෙනුවට අලෝභ ආදේශ අමෝහ, අලෝභ සහගත චේතනා, මෛත්‍රී සහගත සිතුවිලි වගේම අමෝහය ඇති කරගෙන ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කිරීමේ වාසනාව ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ සඳහායි අපට ඉන්ද්‍රිය සංවරයක් ඕන. එහෙනම් ඉන්ද්‍රිය අසංවර කරගත්තොත් මොනතරම් භයානක තැනකට අපේ ජීවිතය ඇද වැටෙනවාද? ඔබ තේරුම් ගන්න. ඉන්ද්‍රිය අසංවරකම නිසා ඔබ ඔබේ ජීවිතයට ආපස්සට හැරිලා බැලුවොත් කොයිතරම් බියකුරු තැනකට ඔබේ ජීවිතය ඇද වැටෙනවාද? ඒ නිසා ඔබ හැම වෙලාවෙම ස්වයං විනයක්, ස්වයං විවේචනය, ඒ වගේම සිහිය කල්පනාව යෝනිසෝ මනසිකාරයක් තමන් ඇති කරගෙන මා තුළ මෙවන් අයහපත් චේතනා, අයහපත් ක්‍රියාකාරකම්, අයහපත් වචන වෙන්නට ඉඩ නොතේ. සිදු වෙන්නට ඒවාට තියෙන ඉඩහසර වළක්වලා පුළුවන් තරම් අලෝභ ආදේශ අමෝහ කියන කුසල සහගත සිතුවිලි සිතට ගොඩනගාගත හැකිවන පරිදි මේ ඉඳුරන් සංවර කරගනිමින් කටයුතු කරන්නට ඔබ ක්‍රියා කරන්න ඕන පින්වතුනි. අන්න ඒක තමයි අත්‍යවශ්‍ය කාරණය. ඒ වගේම මේ ඉන්ද්‍රිය සංවරය අපේ ජීවිතය තුළ තියෙනවා නම් ඒ කවරෙකුට හෝ පින්වතුනි පරිහානියටපත් නොවි අපරිහානීය තත්වයෙන් නොපිරිහුණු තත්වයෙන් ජීවිතයේ ගොඩනගාගත හැකි බවයි බුද්ධ දේශනාව තුල සඳහන් වෙන්නේ. තුන්වෙනි කරුණ තමයි නොපිරිහී සිටින්නට පින්වතුනි පමණ දැන ආහාර ගැනීම. භෝජනී මත්ඤ්‍යතාව. අපි දන්නවා ඕනෑම කෙනෙකුට මේ ලෝකයේ ආහාර අත්‍යවශ්‍යයි. එදා බුදුරජාණන් වහන්සේ සෝපාක හිමියන්ගෙන් ඇසූ ප්‍රශ්න හමුවේ ඒක නාමකින් එක යනු කුමක්ද? ලොව ඇති මිනිසුන්ට තියෙන පළමු ප්‍රශ්නය කුමක්ද? පළමු ප්‍රශ්නය තමයි කුසගින්න. ඒ නිසා එහිදී පෙන්වා දෙනවා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. හැම මිනිසෙක්ම හැම සත්වෙක්ම ආහාරයෙන් යැපෙනවා. ආහාරය අවශ්‍යයි. ඒ ආහාරය කුමකටද? ඒ නිසා ආහාරය අපට අවශ්‍ය වෙන්නේ ශරීරය පුෂ්ටිමත් කරගන්නද? ජවය, මදය, මානය වැඩි කරගෙන හැඩ වැඩ ඇති කරගෙන ක්‍රියා කරන්නද?
එහෙම නැත්නම් එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්නද? පින්නතුනි, අපට ආහාරයක් ඕන. පුහුදුන් ජීවිතය තුල රස බලන එක ඇත්ත. ආහාරයක රස බලන සම්මුති ලෝකයේ ස්වභාවය ඒකයි. එහෙත් එයට අධික තණ්හාවක් ඇති කරගෙන කටයුතු නොකළ යුතුයි. අධික තණ්හාවක් ඒ සඳහා ඇති කරගත්තොත් අන්න එතනදී සිද්ධ වෙන්නේ ගිජුකමක්, කෑදරකමක්. සමහර විට මේ ආහාරය නිසා තමාගේ ජීවිතය පරිහානියටපත් වෙලා බරපතල රෝගාබාධ හැදිලා ජීවිතේ යම් ලෞකික සැපයක් ඇද්ද ඒවත් විඳ ගන්න බැරුව අන්ත දුක්ඛිත තත්වයෙන් කාලය ගත කරලා මිය ඇදෙන ස්වභාවයටපත් වෙනවා. එහෙනම් ඔබ කල යුතු වන්නේ කුමක්ද? කල යුතු වන්නේ පින්වතුනි, ඔබේ ජීවිතය තුළ ආහාරයේ පමණ දැන තමාගේ ජීවිතේ ප්‍රමාණවත් ආහාරයක් ජීවිතයට ගන්න එක තමයි අවශ්‍ය. සුබරතා කියලා ගුණයක් තියෙනවා. සුබරතාව කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි බවයි. තමන්ගේ ජීවිතය ගෙනියන්න ඕන තමන්ට පහසුවෙන් පෝෂණය කළ හැකි වෙන පරිද්දෙන්. අනුකරණයට යන්නේ නැතුව, තරඟකාරීත්වයකට යන්නේ නැතුව. සමහර අය කෑම කන්න ගියත් තරඟේ. යම් ආපන ශාලාවකට ගියත්, එහෙම නැත්නම් වෙනත් කෑම තියෙන ස්ථානයකට ගියත් සමහර වෙලාවට අනිත් එක්කිනා කන්නේ ගන්නේ මොනවද කියලා බලලා තමනුත් ඒ වට්ටෝරුවම, ඒ ආහාර වට්ටෝරුවම ගන්න පෙළඹෙන අවස්ථා ඕනතරම් තියෙනවා. ඒක නෙවෙයි වෙන්න ඕන. අපි අනුකරණය කරන්නවත් තරඟ කරන්නවත් ඕන නැහැ. මම කැමති ආහාරයයි මම ගන්න ඕන. මොකද ආහාර ගන්නේ අපේ ජීවිතේ පවත්වාගෙන යන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින්නතුනි, ආහාර ගැනීමේදී පිණ්ඩපාතය දානය හැටියට ගන්නකොට නේව දවාය. මේ ආහාර ගන්නේ ජවය පිණිස නෙවෙයි කියලා හිතන්න කියලා. නමදාය මේ ආහාර ගන්නේ ශරීරය මදය පිණිස නෙවෙයි. ශරීර මදය පිණිස නෙවෙයි. නමණ්ඩනාය මේ ආහාර ගන්නේ මේ ශරීරය පුෂ්ටිමත් කරගන්න, ලොකු මහත් කරගන්න නෙමෙයි කියන හැඟීම ඇති කරගන්න ඕන. නවිභූෂනාය මේ ආහාර ගන්නේ මේ ශරීරය හැඩ කරගන්න, වර්ණවත් කරගන්න නෙමෙයි කියන එක. යාව දේව ඉමස්ස කායස්ස තිතියා මේ ශරීරය පවත්වා ගන්න ඕන නිසා තමයි මං ආහාර ගන්න. බලන්න පින්නතුනි, මේ පැත්තට හැරුණොත් මොන තරම් අර්ථවත් ජීවිතයක්ද අපට ගත කරන්න පුළුවන් වෙන්නේ. කොයි තරම් අර්ථවත්ද? යාපනාය මම මේ ආහාර ගන්නේ සතර ඉරියව්ව තුළ මේ ශරීරය පවත්වාගෙන යන්න. ඉඳ ගැනීම, සිට ගැනීම, ඇවිදීම හා නිදා ගැනීම. ඉරියව් හතරක් අපට තියෙනවා. මේ ඉරියව් පැවැත්වීමේදී අපට යම් ආහාරයක්, ශරීර ශක්තිය ගොඩනගා ගන්න ඕන. මොකද අපට ලෞකික ජීවිතේ කටයුත්තක් කරන්නවත් ආධ්‍යාත්මික භාවනාවක් කරන්නවත් බැහැ මානසික ශක්තිය නැතුව. එතකොට මානසික ශක්තිය ඇති කරගන්න නම් කය ශක්තිමත්ව තියෙන්න ඕන යම් ප්‍රමාණයක්. මොකද ඒක නිසානේ බෝසතාණන් වහන්සේ අත්ත කිලමතාණු යෝගයේ අනුගමනය කරලා මේ ලෝකයේ මේ මිහි පිට යම් කෙනෙකුට විඳිය හැකි දුකක් ඇද්ද? ඒක උපරිමෙන් විඳලා බැලුවා සත්‍ය පසක් වෙනවද කියලා. නෑ. ඒ නිසා තමයි යම් ආහාර ප්‍රමාණයක් ජීවිතයට ගත්තේ. ඒ නිසා ආහාර අවශ්‍යයි ජීවිත පැවැත්මට. ඒ නිසා පින්නතුනි, එහෙත් ආහාර ගැන හිතන්න ඕන අපි. අපේ ජීවිතයේ යථාර්ථය දකින්න ආහාර ගැන හිතන්න. විහිංසූපරතිය
අපිට මේ ආහාර නොගැනීම නිසා ක්ලාන්ත ගතියක් ඇති වෙන්න පුළුවන්. අන්නේ ක්ලාන්ත ගතිය දුරු කරගන්න තමයි අපි ආහාර ගන්නෙ. ඒතර මේක තමයි හිතන්න ඕන දේ. එහෙම හිතන ගමන් අපේ ආහාරය අපි ගන්නෙ බ්‍රහ්මචර්යානුග්‍රහය. බඹසර ජීවිතයට අනුග්‍රහය පිණිස. බ්‍රහ්මචාරී උසස් උතුම් පැවැත්මට අනුග්‍රහයක් මේක. සීල් රකින්න, සමාධිය ගොඩනගා ගන්න, භාවනා කරන්න, ඇවතුම් පැවතුම් කරන්න අපට යම් ශරීර ශක්තියක් ඕන. එතකොට ඒ සඳහා ආහාර ගන්නවා මිස අර ශරීරය ජවය පිණිස, මදය පිණිස, පෘෂ්ටිමත් භාවය පිණිස, හැඩ වැඩ පිණිස මේකට නෙමෙයි අපි ආහාර ගන්න කියලා අපි ගැඹුරින් හිතන්න පුළුවන් නම් අපේ පරිහානිකර තත්වයකින් අපට කොයිතරම් අත්මිදිය හැකිද? පින්නතුනි, මෙන්න මේක වටහා ගන්න ඕන. අපි ආහාර අරගත්තාම දැන් සමහරු බලන්න පිරිහෙන ස්වභාවය එදා කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සුහදව සාකච්ඡා කරමින් ඉන්න අතරේ එදා ටිකක් ශාරීරික අපහසුතාවක් අමාරුවක් දැනිලා ඒ පැත්තට මේ පැත්තට හැරමින් පෙරලමින් කටයුතු කරා. එක හැඩයකට එක විදියකට ඉන්න බෑ. බුදුහාමුදුරුවෝ විමසනවා, ඇයි මහරජතුමනි අද නිකන් අසීරුවෙන් වගේ? එහෙමයි ස්වාමීනි, මං අද ආහාර ගත්ත වැඩි. ස්වාමීනි, මම හැමදාම හිතනවා ආහාර ටිකක් අඩු කරන්න ඕන හෙටවත් කියලා. නමුත් ආහාර ගන්න ගියහම මේක කෙරෙන්නේ නැහැ. අනේ ස්වාමීනි, බලවත් අපහසුතාවයකට මාපත් වෙනවා. ඉතින් මේ ආහාර ගන්න එක අඩු කරගන්න මට ක්‍රමවේදයක් කියලා දෙන්න. අන්න බලන්න, ආහාර ගත්තාම ආහාර ඕන වුණාට අනවශ්‍ය විදියට ආහාර ගත්තොත් Tamanට කිසිම වැඩක් කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා ආහාරය අවශ්‍ය වුණත් එය ගන්න ඕන අවබෝධයෙන්. ඒකයි මේටි කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොසල් රජුරන්ට පෙන්වලා දෙනවා, මහරජතුමනි, ඔබ ආහාර ගන්නකොට හෙට ඉඳලා ඔබේ කෑම පිඟාන බෙදාගත්තට පස්සේ එයින් බත් මිටක් අයින් කරලා ඉතුරු ටික ආහාරයට ගන්න. හෙට ආහාර ගන්න වෙලාවේදී අර ඔබ බත් මිට අයින් කරලා ආහාරයටගත් ප්‍රමාණය තමයි බෙදා ගන්න. බෙදාගෙන එයිනුත් මිටක් අයින් කරලා එදා ආහාර වේල ගන්න. ඔන්නෝම පිටින් මිට අඩු කරගෙන යනකොට ඔබට දැනේවි ඔබේ කුසට පහසුවක්. එතකොට අන්නේ ප්‍රමාණය තමයි මට ආහාරයට ගන්න ඕන කියලා හිතලා ඔබ ඔබේ ආහාරයේ පමණ සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා පින්නතුනි. විශේෂයෙන් කෙනෙක් ආහාර ගනිද්දී සමහර අය తත්‍ර වට්ටක ආහාර ගන්නවා වැටෙනකම්. ඒ කියන්නේ කෙලින් ඉන්න බැරි ගානටම ආහාර ගන්න. ඒ නිසා තමයි ආහාරය නිසාසනී පැහැදෙන්නේ. නිසා එහෙම ආහාර නොගත යුතු බවයි ධර්මයේ විස්තර කරන්නේ. අලංසාටක ආහාර ගන්නකොට පින්නතුනේ සමහරු ඇඳුම් බුරුල් කර කර ආහාර ගන්න. එහෙම ආහාර ගන්න එපා කියලායි ධර්මයේ විස්තර කරන්නේ. කොයිතරම් සුව පහසුවක්ද? අමාරුකම් නැතුව අපහසුකම් නැතුව ජීවිත පැවැත්මට ආධ්‍යාත්මික සංවර්ධනයටත් උපකාර කරගන්න පුළුවන්. බුද්ධ වමික සමහරු ආහාර ගන්නවා කාපුව ආපහු වෙනකම්. ඒ නිසා එහෙමත් ආහාර ගන්න එපා. ඒ වගේම කාක මාසක සමහරු කපුටු වාගේ හැමතිස්සෙම කාගත්තු ගමමයි මොනවා හරි කන්න ඕන නිතර. එතකොට පින්නතුනි මේ ආහාර ජීර්ණ පද්ධතියට ඉවරයක් නැහෙනි වැඩ. මේක එක වෙලාවක් නෙවෙයි. ඒ නිසා පින්නතුනි තමන්ගේ ජීවිතය තුල අක්‍රමවත් බව විතරක් නෙවෙයි, වැඩක් හරියට කරගන්න බැරිකම විතරක් නෙවෙයි, විවිධ අසනීප තත්ත්වයන්ට ගොදුරු වෙනවා. කට නිසා කොච්චර පිරිසක් අසනීප වෙලා තියෙනවද? එහෙනම් ධර්මයේ විස්තර කරනවා මොකද්ද? අපි ආහාර ගන්න ඕන හිතේ හැටියටද තමන්ගේ බඩේ ප්‍රමාණයට.
අපි ආහාර ගන්න ඕන හිතේ හැටියට නෙවෙයි. හිතේ හැටියට කාලා කවදාවත් ඇති වෙන්නේ නැහනේ. මොකද හිත තුල ආශාවන් වැඩි. ඒ නිසා තම බඩේ ප්‍රමාණය දැනගෙන තමයි ආහාර ගන්න ඕන. ඒකයි කියන්නේ චත්තාරෝ පංච ආලෝපේ අබුත්තා උදකං පිවේ. චත්තාරෝ පංච බත් පිඩු 4ක් හෝ 5ක්. කනවනම් තව බත් පිඩු 4ක් හරි 5ක් හරි කන්න පුළුවන්. බත් කටවල් 4ක් 5ක් තව කන්න පුළුවන්. එහෙම කන්න පුළුවන්කම තියෙද්දි ඒ ටික කන්න නැතුව ආහාර ගන්න එක නතර කරන්න. නතර කළා මොකද කරන්නේ? අර ඉතුරු ටිකට උදකම් පිවි වතුර බොන්නලු. එහෙනම් වතුර බොන්න ඉඩ තියලා ඕන ආහාර ගන්න, කෑම ටික කන්න. එහෙනම් පින්නතුනි මොන තරම් පෙළ ගැස්මක්, මොන තරම් පැහැදිලි කිරීමක් දහම තුල තියෙනවද අපේ ජීවිතය ලෞකික ආධ්‍යාත්මික උභයන්සේම සංවර්ධනය ගොඩනගා ගන්න. ඒ වගේම ඒ තුන්වෙනි කාරණයයි හතරවෙනි කාරණය අප්‍රමාදී බව සඳහා අවශ්‍ය කරන හතරවෙනි කාරණය තමයි නිදි වර්ජිත බව. ඒකට කියනවා ජාගරියානුයෝගය කියලා. නිදි වර්ජිත බව. ඒ කියන්නේ නිදිවරාගෙන ඉන්න කියන එකද? නෑ, නිකං කතන්දර කිය. එහෙම නැත්තම් සුරාවට සූදුවට ඇබ්බැහි වෙමින්. එහෙමත් නැත්තම් වල්පල් සම්පප්පලාප දොඩමින් නිදිවර්ජිතව ඉඳලා ඇති වැඩක් නෑ. මෙතන කියන්නේ පින්වතුනි නිදිවර්ජිතව ඉන්න ඕන අපේ ඉලක්කය සපුරා ගැනීම සඳහා. මොකද්ද ඉලක්කය? ඉලක්කය නිවනයි. එහෙනම් නිර්වාණය තමයි අප සාක්ෂාත් කරගන්න ඕන. නිවන අරමුණු කරගෙනයි මේ අපේ හැම ඉරියව්වක්, හැම ක්‍රියාකාරකමක්ම ක්‍රියාත්මක වෙන්න ඕන. ලෞකික ජීවිතයේ සාර්ථක භාවය ඇති කරගන්න ගමන් මේ ආධ්‍යාත්මික සංවර්ධනයට අවශ්‍ය කරන පරිසරය අපි තුලින් නිර්මාණය වෙන්න ඕන. මේක නැත්තම් අපිට ඒ ඉලක්කයට යන්න බෑ. එතකොට දවල් දවසේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ගත කළේ යම් කාලසටහනකට අනුවයි ජීවිතය. භික්ෂුවට ගත කරන්නේ කිව්වෙත් කාලසටහනකට අනුව. අරුණට පළමුව දැහැටි වළඳා, මලු පෙත්මන් ඇමදනිමවා පැන් පෙරහා තබා, විවේක ස්ථානයක ඉඳ සිල් බැලීමෙන්, විවේකවත් සැපයීමෙන් මේ ආදී වශයෙන් සාමණේර කාලයේදීම දිනචරියාවක් භික්ෂුවට හඳුන්වලා දෙනවා. උදේ අලුයම ඉර උදාවට පෙර නැගිටලා කල යුතු වතාවත් කරන ආකාරය. එතකොට එතන ඉඳලා දවස නිමා වෙනකන් පින්වතුනි මේ ජීවිතය ක්‍රමවත් කාලසටහනකට අනුව සැලසුම් සහගතව දවස ගත කරන්න. එතකොට පව්කම් අකටයුතුකම් නොමනාකම් වැරදි මේ හිත තුල හෝ කායික වාචසික වශයෙන් ඇති වෙන්න ඉඩක් නැහැ. එහෙනම් දෛනික ජීවිතයේ දවස කුසලයට, පිනට, ආධ්‍යාත්මික සංවර්ධනයට යොමු කරමින් කටයුතු කරන ගමන් සන්ධ්‍යා භාගයේදී ඒත් හවස් වෙනකොටම සියල්ල ඉවරයි කියලා නිදිය ගන්න නැතුව මධ්‍යම රාත්‍රිය දක්වා මොකද්ද කරන්න ඕන? නිදි වර්ජිතව භාවනානුයෝගී පියවරක් අනුගමනය කරන්න ඕන. භාවනාව අත්‍යවශ්‍යයි. භාවනාව සමත විපස්සනා වශයෙන් කොටස් දෙකක් තියෙනවනේ. එතකොට සමත භාවනාව තුල අපිට තියෙනවා සම 40 කර්මස්ථාන 40ක් තියෙනවා. කර්මස්ථානයක් කියන්නේ මොකද්ද? භාවනා අරමුණ. එහෙනම් භාවනා අරමුණු තියෙනවා 40ක්. සමතය වඩන්න. සමතය හඳුන්වනෝ චිත්ත භාවනාව කියලා. ඒ චිත්ත භාවනාව කියන්නේ ඒ තුලින් සිත දියුණු කරගන්න. සිතේ දියුණුවක් තමයි චිත්ත භාවනාවෙන් ඇති වෙන්නේ.
මේ සිත දියුණු කරන භාවනාව තුල අපට ගන්නවා දස කසින, දස අසුබ, දස අනුස්සති, ආහාරේ පටික්කුල සංඥා. මේ වගේ කමටහන් තියෙනවා. දැන් ඔබ භාවනාවක් කරන්න ගියාම ඔබට පුළුවන් අනුස්සති භාවනාවක් කරන්න. මොනවද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති. මේ වගේ තියෙන අනුස්සති භාවනා. ඔබ බුදුගුණ භාවනාව නිතර කරලා ඇති. ඒ නිසා සැබෑ බුදුගුණ භාවනාවක් කරන්නේ කොහොමද කියන එක අපි ඊළඟ ධර්මදේශනාවකින් ඔබට කියලා දෙනවා. නමුත් පින්වතුනි, බොහෝ දෙනෙක් බුදුගුණ භාවනාව කියලා හිතාගෙන කරන්නේ තමන් නිකන් බුදුගුණ නමය කිය ඉන්නවා. වෙන ඒවා කියනවට වඩා බුදුගුණ කියන එක හොඳයි. ඒක අපි පිළිගන්නවා. නමුත් බුදුගුණ භාවනාව පින්වතුනි වැඩිය යුතු ආකාරයක් තියෙනවා. අපේ ආධ්‍යාත්මයට බුදුහාමුදුරුවන්ගේ ගුණ දැනෙන විදියට. අන්න එහෙමයි බුදුගුණ භාවනාව කරන්න ඕන. එතකොට මේ බුදුගුණ භාවනාව කරත්, ධර්මයේ ගුණ මෙනෙහි කළත්, සංඝයාගේ ගුණ මෙනෙහි කළත්, පරිත්‍යාගයේ ආනිසංස මෙනෙහි කළත් මේ පින්වතුනි අනුස්සති භාවනාවක් වේවා වෙනත් සමත භාවනාවක් වේවා අපි ඒක දවල් කාලයට විතරක් සීමා නොකර මධ්‍යම රාත්‍රිය දක්වා නිදි වරාගෙන මේකට අප කැපවීමෙන් කටයුතු කරන්න ඕන. අපි වෙනත් ලෞකික ඕලාරික පහත් දේවල් වලට ඕනතරම් නිදි මරන. නමුත් අපි මේ ආධ්‍යාත්මික සංවර්ධනයට නිදි වරාගෙන කටයුතු කරන පිරිස අඩු. ඒක නිසා තමයි අපට නිවන ප්‍රමාද. ඒ නිසා අපේ උත්සාහයේ තරමට තමයි අපට ප්‍රතිඵල ලැබෙන්නේ. අන්නේ උත්සාහයේ ගොඩනගා ගන්න අපි උත්සාහ කරන්න ඕන. වීරියවන්ත වෙන්න ඕන. පින්වතුනි, උත්සාහය වීරිය නොපසුබස්නා බවින් යුක්තව නිදි වර්ජිතව මධ්‍යම රාත්‍රිය දක්වා සමතය වඩා ඉන්පසු අපි විදර්ශනා, දර්ශනය කියන්නේ දකින්න, විදර්ශනය කියන්නේ හොඳින් දකින්න. ලෝකය හොඳින් දකින්න තැනකට එන්න. ලෝකය හොඳින් දකින්නවා කියන්නේ ලෝකී යථාර්ථය වටහා ගන්නවයි කියන එකයි. ඒක තමයි සැබෑ ප්‍රඥාව. ඒක තමයි යථාර්ථ අවබෝධය. ඒක තමයි ඇත්ත ඇති සැටියෙන් දැකීම. ඒ නිසා මෙන්න මේ ಗುಣ ටික අපේ ජීවිතයට එකතු කරගත්තොත් මොන ಗುಣ ටිකද? මේ ප්‍රධාන නොපිරිහෙන පුද්ගලයෙකුගේ ලෞකික ආධ්‍යාත්මික අංශ නොපිරිහෙන ಗುಣධර්ම 4. මොනවද? මම නැවතත් මතක් කරන්නම් අවසානයේදී. සීල සම්පන්නෝ හෝති සිල්වත් බව, ඉන්ද්‍රියේසු ගුත්තද්දාරෝ හෝති ඉන්ද්‍රිය සංවර බව, භෝජනී මත්තඤ්ඤු හෝති පමණ දන ආහාර ගැනීම, ජාගරියං අනුයුක්තෝ හෝති නිදි වර්ජිතව භාවනා කිරීම. මෙන්න මෙසේ කටයුතු කරනවා නම් නිර්වාණය නම් වූ උතුම් ඉලක්කයට අපට ගමන් කරන්න පුළුවන් වේවි. ඒ නිසා පින්වතුනි, අපි කවුරුත් උත්සාහ කරන්න ඕන නිවන නම් අපේ අපේක්ෂාව බලාපොරොත්තු මෙන්න මේ අපරිහානීය කරුණු අපේ ජීවිතයට එකතු කරගනිමින් වඩාත් ශක්ති සම්පන්නව මේ ජීවිතය ගොඩනගාගෙන ගුණධර්මයෙන් අනූන ජීවිතයක් ගොඩනගා ගනිමින් කටයුතු කරන්නට ඔබට ධෛර්යය, ශක්තිය, වාසනාව උදා වේවායි මම ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ බොරලැස්කමුවේ පදිංචි ජී.ඒ. ගුණවර්ධන මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුයි. මේ අයගේ බලාපොරොත්තුව තමයි තම අභාව ප්‍රාප්ත වන්නට යෙදුන දෙමාපියන් සිහිපත් කරලා ඒ අයට පුණ්‍ය අනුමෝදනා කිරීම. ආදරබර පියතුමා දොන් බස්තියන් අබේසිංහ ගුණවර්ධන මහත්මයාටත් මෑණියන් වන ඇලිස්නෝනා රුවන්පතිරණ මහත්මියටත් පින් දෙන අතර මේ ආදරබර දෙමාපියන් සසරගත දුක නිවා අමා මහ නිවනින් සැනසේවායිද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර වස්සාන ධර්මදේශනා කාර්ය මණ්ඩලයේ ගයාන් මහත්මයා ප්‍රදාන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය
දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පරලෝසපත් දයාබර දෙමාපියන් වන දොන් බස්තියෙන් අබේසිංහ ගුණවර්ධන පියාණන්ට සහ ඇලිස් නෝනා රුවන්පතිරණ ආදරණීය මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමේ පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ බොරලස්ගමුවේ පදිංචි G.A. ගුණවර්ධන මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එම පින්වත් පිරිසටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද දේශකයන්න් වහන්සේ වන අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මෙම ධර්මානුශාසනාව හේතු වාසනා වේවා. ධම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසුව සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.